මාතෘකාවක් ප්‍රධාන මාතෘකාවක් මාතය වගේ මේ මධ්‍යන්නේ වගේම මධ්‍යස්ථය ඉංග්‍රීසි මීඩියම් ඉංග්ලිෂ් වලින් කරන ළමයි ඉන්නවා නම් මීඩියන් කියලා කියන්නේ ඒක සංකේත කරනවා MD කියලා. මධ්‍යන්නයට කියන්නේ මීන් එක කියලා. ඇවරේජ් එක එහෙම නැත්නම් මධ්‍යන්නේ තමයි ඇවරේජ් එක කියන එක පාවිච්චි කරනවා අඩුයි. මධ්‍යන්නේ තමයි ගන්නේ. ඒ ඇවරේ මේ ඒ මධ්‍යන්නේ x bar සංකේත කරනවා නැත්නම් mu කියලා සංකේත කරනවා. ඒ වගේ මධ්‍යන්නයට සංකේතයක් යොදනවා. මධ්‍යන්නේ කියන්නේ මීඩියන් එක MD කියලා සංකේතයක් යොදනවා. MD මධ්‍යන්නේ සංකේත කරනවා MD කියලා. ඒ මධ්‍යස්ථය සංකේත කරන MD කියලා. මධ්‍යස්ථයත් ආකාර තුනකදී අපි කතා කරනවා. එකක් සංඛ්‍යා වැලක මධ්‍යස්ථය, ඒ වගේම අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය සහ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය. එතකොට දැන් ඊළඟ මාතෘකාව තමයි මාපය. ඒ කියන්නේ O level කාලේ කරපු ටොපික්ම තමයි මේ කතා කරන්නේ. මධ්‍යස්ථය කියන්නේ මැදාගයක් කියන එක. එතකොට ලියා ගන්න ප්‍රධාන මාතෘකාවක් විදියට මධ්‍යස්ථය යටතේ අනු මාතෘකාවක් සංඛ්‍යා වැලක මධ්‍යස්ථය. සංඛ්‍යා වැලක් කියන්නේ අවරෝහණ හරි ආරෝහණ හරි පිළිවෙලකට සකස් කරපු එක. සංඛ්‍යා වැලක එක යටතේ ලියා ගන්න මාත් එක්කම ලියා ගන්න. සංඛ්‍යා වැලක සංඛ්‍යාවල එකතුව සිම්පල් n නම් රතු පෑනෙන් ලියා ගන්න. n ධන 1 බෙදීම 2 n ධන 1 බෙදීම 2 ස්ථානයේ n ධන 1 බෙදීම 2 ස්ථානයේ පිහිටි අය ගණන මධ්‍යස්ථය වේ. n ධන 1 බෙදීම 2 ස්ථානයේ පිහිටි අය ගණන මධ්‍යස්ථය වෙන. ඔන්න ඕක තමයි මැදාගය. මධ්‍යස්ථය කියන්නේ සංඛ්‍යාවල එකතුව මුළු සංඛ්‍යා ගාන එන්නම් n ධන 1 බෙදීම 2 එකක් එකතු කළ දෙකෙන් බෙදුවාම හරි මැද හොයා ගන්න පුළුවන්. උදාහරණ මෙතන දෙකක් කතා කරන්න. ඔය ටියුට් එකේ තියෙනවා 1 3 5 8 11 කියලා. මේකේ n සමානයි 1 2 3 4 5යි n වලගේ 5යි. එහෙනම් මධ්‍යස්ථයේ පිහිටුම කියනවා n ධන 1 බෙදීම 2 එහෙම නැත්නම් 5 ධන 1 බෙදීම 2යි සමානයි 6 දෙකෙන් බෙදුවාම 3යි. එතකොට තුන්වෙනි ස්ථානයේ පිහිටි සංඛ්‍යාව තමයි මධ්‍යස්ථය කියන්නේ. මේක මේ මධ්‍යස්ථය නෙමෙයි n ධන 1 බෙදීම 2 කියන්නේ. මධ්‍ය ස්ථානයේ පිහිටි අය ගණන. ඒ කියන්නේ සංඛ්‍යාව තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. මේ තුන්වන ස්ථානයේ පිහිටි සංඛ්‍යාව හොයන්න ඕන. මේක ඕඩර් එකකට හදලා තියෙන තුන්වෙනි ස්ථානය කියන්නේ 5. එහෙනම් මධ්‍යස්ථය MD කියන්නේ 5යි. හරි සරලයි. මැද හොයන්නේ මේක සංඛ්‍යා ගාන ඔත්තේ සංඛ්‍යාවක් නම් පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. n කියන්නේ 5ක් වුණොත් ඒ ඔත්තේ සංඛ්‍යාවක් නම් හැම වෙලාවෙම පූර්ණ සංඛ්‍යාවක් විදිහට මධ්‍යස්ථ වෙනවා. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් 1 3 5 8 11 13 වගේ ගත්තොත් මේකේ n වලගේ 6යි. එහෙනම් මධ්‍යස්ථයේ පිහිටුම කොහමද එන්නේ? මධ්‍යස්ථයේ පිහිටුම එන්නේ 6 ධන 1 බෙදීම 2යි 7 දෙකෙන් බෙදුවාම 3.5යි. 3.5 ස්ථානයේ පිහිටි අය ගන්න. 3.5 ස්ථානයේ පිහිටි අය ගණන.
ඒ කියන්නේ 3.5 කියන්නේ 3යි 4යි අතර. ඒ කියන්නේ මෙතන තියෙන තුන්වෙනි ස්ථානයේ 5 3.5 කියන්නේ මේ අතරමැද පිහිටි අය ගන්න. ඒකට මධ්‍යස්ථය හොයන්නේ. තුන්වෙනි ස්ථානයේ අය ගන්න ධන 4වෙනි ස්ථානයේ අය ගන්න. එකතු කළා මේ දෙක දෙකෙන් බෙදනවා. මේ දෙක හරියමද 3.5 කියන්නේ මේක තුන්වෙනි ස්ථානය, මේක 4වෙනි ස්ථානය. එහෙනම් හරියමද. එතකොට එනවා 3 ධන 5 5 ධන 8 බෙදීම 2යි 5 5 13යි කියන්නේ 6.5 තමයි මධ්‍යස්ථය. MD කියන්නේ 6.5 නැත්නම් මධ්‍යස්ථය 6.5. මේකේ මධ්‍යස්ථය 5 මේකේ මධ්‍යස්ථය 6.5. හැම වෙලාවෙම මධ්‍යස්ථය කියන එක ඒ සංඛ්‍යා ඇතුලේ තියෙන සංඛ්‍යාවක්ම වෙන්න ඕනේ. අතරමැද දශම සංඛ්‍යා එහෙම එන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාමය කියන්නේ එන්න ඕනේ. ඔන්නෝක තමයි මධ්‍යස්ථයේ සංඛ්‍යාවලක ඒක සංඛ්‍යාවලේ එන් ගාන ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් ගැටලුවක් නැහැ. එන්දාන එක බෙදීම 2 ලියා ගන්න මේක ඉක්මනට. හරි ළමයි. ඊට පස්සේ ලියා ගන්න ආපහු අනුමාත්‍රිකාව අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය. ඔන්න ඔය විදියට මධ්‍යස්ථයක් කතා කරනවා. එතකොට අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කියන්නේ පන්ති ප්‍රාන්තර නෙමෙයි x1 f1 අගයක් තියෙනවා, x2 f2 අගයක් තියෙනවා, x3 f3 xn fn. එතකොට මේක තමයි අය ගණන. මේක තමයි සංඛ්‍යාතය. මෙතන තියෙන අය ගණන සංඛ්‍යාතය. ඔන්න ඔය විදිහට වගුවක් තියෙනවා. එකම සංඛ්‍යාව දෙතුන් පාරක් රිපීට් වෙලා තියෙනවා නම් ඒකට එහෙම වගුවකට සම්බන්ධ කරොත් ඒක අසමෝහිතයි. අසමෝහිතයි කියන්නේ දරුවෝ සංඛ්‍යාවැල්ලම තමයි. මේ පේලියකට ලියන්න ඕනේ කර එකම එක දෙතුන් පාරක් රිපීට් වෙනකොට කරදර නිසා එක් සංඛ්‍යාව ඒකේ යෙදුණු වාර ගණන සංඛ්‍යාතයක් දැක්වෙන විදිහට වගුවකින් ගහලා තියෙනවා. ඒකත් මේ පල්ලෙහාට පිළිවෙලකට තමයි තියෙන්නේ. එතකොට මේක සංඛ්‍යාවලක්ම තමයි. සංඛ්‍යාවලට වඩා ටිකක් පිළිවෙලයි. එතකොට මේකේ මධ්‍යස්ථයේ පිහිටුම අර විදියම තමයි සිග්මා f කියන සංඛ්‍යාව එකතු කළා ඒක එකක් එකතු කළා දෙකෙන් බෙදනවා. එහෙම නැත්නම් මේක සංඛ්‍යාතවල එකතුව සිම්පල් n නම් n ධන 1 බෙදීම 2 ස්ථානයේ පිහිටි අය ගණන ලියා ගන්න මාත් මේ බෝඩ් එකේ තියෙන එක පිහිටි අය ගණන මධ්‍යස්ථය වෙනවා. ඔන්න ඕක තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. ලියා ගන්න බෝඩ් එකේ තියෙන ටික මධ්‍යස්ථයේ පිහිටුම සමානයි සිග්මා f. සිග්මා f කියන්නේ මෙතන එකතුව මේ ඔක්කොගේම එකතුව සිග්මා f. සිග්මා f කියන්නේ සංඛ්‍යාතවල එකතුව ඒක n වලට සමානයි කියලා ගත්තොත්. ඉස්සෙල්ලා ගන්න n වලට සමානයි. එන n ධන 1 බෙදීම දෙකම තමයි මෙතන මධ්‍යස්ථය වෙන්නේ. එතකොට සංඛ්‍යාවලක මධ්‍යස්ථයයි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථයයි දෙකක් නෙමේ එකක්. පැහැදිලිනේ? අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ සංඛ්‍යාවලක්ම තමයි. උදාහරණයක් මෙහෙම ගත්තොත් 10 ඒවා 25ක් තියෙනවා 15 ඒවා නෑ 10 ඒවා 5යි 15 ඒවා 18යි 25 ඒවා 20 ඒවා කියලා ගමු 20 ඒවා 12ක් ඔයි 25 ඒවා
5කුයි 30 දෙකකුයි තියෙනවා කියලා ගමු වගුවක්. මේක තමයි x මේක තමයි f. ඔන්න ඔහම වගුවක් තියෙනවා. එතකොට මේ ඔක්කොගේම එකතුව සිග්මා f කියන්නේ 12 18යි 18යි 12යි කියන්නේ 30යි 40යි 42යි. එතකොට මධ්‍යස්ථයේ පිහිටුම වෙන්නේ n ධන 1 බෙදීම 2 ස්ථානයේ අය ගන්න. මධ්‍යස්ථයේ පිහිටුම කියන්නේ n ධන 1 බෙදීම 2 n ධන 1 බෙදීම 2 ගත්තාම 42 එකතු කරනවා එකක් බෙදනවා දෙකක් කියන්නේ 21.5යි 21 වෙනි තැන තියෙන්නේ. මෙතනට තියෙන්නේ 25 වෙනි 6 වෙනි එකේ ඉඳන් මෙතන ඔක්කොම එකතුව 5යි මෙතන ඔක්කොම එකතුව 23යි. එතකොට 6 වෙනි එකේ ඉඳන් 23 වෙනකම්ම තියෙන්නේ 18 කියන සංඛ්‍යාව. එහෙනම් මධ්‍යස්ථය කියන්නේ 21 වෙනි ස්ථානයේ අය ගන්න 21 ස්ථානයේ අය ගන්න ධන 22 ස්ථානයේ අය ගන්න එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒක තමයි 21.5 කියලා කියන්නේ. 21 වෙනි ස්ථානයේ තියෙන්නේ 18 22 වෙනි ස්ථානයේ තියෙන්නේ 18 ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා නම් මධ්‍යස්ථය 18යි. මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය 18යි. ඔන්න ඔය විදිහට මේ එකක් වෙනවා. හදිසියේවත් මධ්‍යස්ථයේ පිහිටුම ආව නම් 23.5 කියලා. 23 වෙනකන් එකතුව මේක 24 වෙනි එක 20 එනම් 18 නෙමෙයි. මේක 21 වෙනි ස්ථානයේ අය ගන්න 15. මට වැරදුනා. මේකත් 15යි. 15 වෙනි තියෙන්නේ 18 මෙතනනේ සංඛ්‍යාව මේකනේ. 21 වෙනි ස්ථානයේ තියෙන්නේ 15 කියලා 22 වෙනි ස්ථානයේ තියෙන්නේ 15 කියලා. එනම් 15 එකතු කරලා දෙකෙන් බෙදුවම මධ්‍යස්ථය 15යි. හදිසියෙන් ආව නම් මධ්‍යස්ථයේ පිහිටුම 23.5 කියලා මොකද වෙන්නේ? 23.5 වෙනකන් ආව නම් එතකොට මේ 23 වෙනකන් සංඛ්‍යා තියෙන 10 පස් පාරක් තියෙනවා. මෙහෙමනේ තියෙන්නේ ඕක. ලොකුවට හිතන්න එපා 10 ඒවා පස් පාරක් තියෙනවා. ඊට පස්සේ 15 ඒවා තියෙනවා 18 වාතාව. ඊට පස්සේ තියෙනවා 20 ඒවා 12 වතාව. මට ඕන මෙතන 20 හදිසිය වතාවක 23.5 කියලා. මෙතනට වෙනකන් එකතුව 23යි සංඛ්‍යා ටික. 23.5 කියන්නේ 20. එහෙනම් මේකේ සංඛ්‍යා ටික 15යි 20යි එකතු කරලා දෙකෙන් බෙදුවාම 17.5 තමයි එතකොට මධ්‍යස්ථය වෙන්නේ. හැබැයි අපිට ඇවිල්ලා තියෙන 21 වෙනි ස්ථානයට. එතකොට මෙතන 23 නම් මෙතන 21 තියෙනවා 22 තියෙනවා 21.5 කියන්නේ මෙතනත් 15 මෙතනත් 15 මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවත් 15 තමයි. අන්න එකයි ඒකේ මධ්‍යස්ථය 15ක් උනේ. පැහැදිලි ඇති කියලා හිතනවා. මේවා සරල දේවල් දරු පොඩි දේවල්. ඒකයි මේක ඕනම ළමයට කරන්න පුළුවන් A level වලට. අතරම 2000 තව අවුරුදු දෙකක් තියෙන මේ O level ඉවර වෙච්ච ළමයින්ට උනත් මේ පාඩම ඉගෙන ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හැබැයි අවශ්‍යතාවය තියෙනවා. ඉගෙන ගන්න එක නෙමෙයි අවශ්‍යතාවය තියෙනවා. මේක තව ගොඩ කාලයකට මම A level කරන්නේ තව ගොඩ කාලෙකින් කියලා හිතලා මේක ඉගෙන ගත්තොත් අමාරුයි. මේ පාඩම කරලා කොහොම හරි මේකේ පාස් පේපර්ස් ටික හදලා ඉවර කරනවා කියලා හිතුවා. දෙන හෝම්වර්ක් ටික කරොත් මේ පාඩම ගොඩ. එහෙම නැත්තම් ඕනම දෙයක් මඩ තමයි. ඒ කියන්නේ එහෙම කවදා හරි මේකට තව කල් තියෙනවා මේ පාඩම අපි හැම A level වල පටන් ගත්ත දවසේ ඉඳන් ත්‍රිකෝණමිතිය ගමන් ත්‍රිකෝණමිතිය ඉඳන්ම හැම දෙයක්ම පාඩම ඉවර කරා නම් සම්පූර්ණ ත්‍රිකෝණමිතිය ඉවර කරනකොට පාස් පේපර්ස් ගණන් ටික හදලා ඉවර කරනවා. ඊට පස්සේ ආපහු ඒක මතක් වෙන්නේ ටර්ම් ටෙස්ට් එකකදී නැත්තම් ටෙස්ට් එකකදී. ඒ කියන්නේ ටෙස්ට් පේපර්ස් වලදී පේපර් ක්ලාස් එකේදී අපිට මීට් වෙනවා. එහෙම නැත්තම් නෑ. පාඩම ඉවරයි. එතනින් යාට ආපහු තියාගෙන ඉන්නේ නේ. එතකොට පාඩමක් ඉවර නම් පාස් පේපර්ස් හදලා ඉවර කරන්න ඕන. අමතක වුණාට ගැටලුවක් නෑ. ඒ අමතක වෙන්න ඕන ක්ලාස් පේපර්ස් ඔක්කොම දෙන වැඩ ටික කරලා ඉවර වෙලා. එහෙම නැතුව අමතක වුණොත් ඉතින් ආපහු කොට දාන්න බෑ. අරක ඔක්කොම වැඩ කරලා ඉවරලා ටිකක් අමතක වුණාට ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ පේපර්ස් ඩිස්කස් කරනකොට ආපහු මතක් වෙයි. එහෙමත් කරද්දි මතක් වුණේ නැත්තම් නෝට් එක බලලත් මතක් කරන්න බෑ වගේ නම් එයා කියන ඔයා කරලා තියෙන හොරට බොරුවක් කරලා තියෙන්නේ.
කලින් ඉගෙන ගත්ත පාඩමක් නම් මේ උගන්වගෙන යද්දී ආපහු පාඩමක් ආපහු මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕනේ නැහැ. එහෙම ඉගෙන ගන්නවා නම් හොඳයි. ඉතින් එතකොට ඒක තමයි අපි හැම වෙලාවෙම කියන්නේ ඉස්කෝලේ ටියුෂන් එකයි දෙකක් තිබුණා නම් ඇති කියලා. සමහර ළමයි ටියුෂන් 5කට විතර යනවා. මේ දවස්වල ඔන්ලයින් අර සර්ගේ ලෙසන් එක මේ සර්ගේ ලෙසන් එක පිස්සුවක්. එක්ක ඉස්කෝලේ ටියුෂන් එක නැත්නම් ටියුෂන් දෙක. එතකොට ඉස්කෝලේ ඉතින් අත්හැරලා දාන්න වෙනවා. එනවාට ඉස්කෝලේ අත්හැරලා දාන්න එපා. දැන් තමයි ඉස්කෝලේ ඉගැන්වීමයි ටියුෂන් එකේ ඉගැන්වීමයි දෙකම සමාන වෙලා තියෙන්නේ. මොකද දෙකම ඔන්ලයින් නේ නැත්නම් ඉස්කෝලේ ගණන එක වෙන රිද්ම් එකක් යන්නේ. දවසකට පොඩ්ඩක් විනාඩි 40ක් විතර ගන්නන ඒකේ හෝම්වර්ක් ටිකක් දෙනවා ගෙදර ගිහිල්ලා ආවොත් ආයි සුපිරි. දැන් ටියුෂන් එකේදී අපි ඒ විදිහට වැඩ දෙන්නේ නැහැ. විනාඩි 40ක් දීලා පැය 24ක් දෙන්නේ නැහැ. ඒ ටික කරලා ඉන්න මෙන්න මේක තේරුම් ගන්න කියලා. දැන් විනාඩි 40කදී ගොඩක් ළමයි ඒකට අකමැති. ඒ වුණාට හරිම විදිය තමයි ඉස්කෝලේ. විනාඩි 40ක් හරි පැයකමාරක් හරි උගන්වලා ඒ උගන්වන දේ ළමයට දෙනවා මේක තේරුම් නැති වුණත් සමහරට ක්ලාස් එක ඉවර වුණාට පස්සේ සර්ගෙන් අහන්න chance එකක් තියෙනවා ඉස්කෝලේදී. ඔයගොල්ලෝ අහනවද නැද්ද කියලා ඒක ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ. අහන්න chance එකක් තියෙනවා ඉස්කෝලේදී. ඊට පස්සේ ආපහු දවසකට පස්සේ ගෙදර ගිහිල්ලා කරලා ඇවිල්ලා ආපහු ඊළඟ දවසේ නම් අල්ලගෙන යන්න. ඒ වුණාට 95ක් ළමයි 95ක් ළමයි මේ විදිහට කරන්නේ නැති නිසා තමයි ඉස්කෝලෙන් ඉගෙන ගන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒක හරි අවාසනාවක්. දැන් හරි කමන්නේ ටියුෂන් එකේ කරත් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද මේක ගොඩක් තියරි තියෙන සැලකිය යුතු කාලයක් තියෙන සබ්ජෙක්ට් එක. සාමාන්‍යයෙන් පැය 20ක් විතර උගන්වනවා. පැය 20ක් විතර. සමහර විට ලෙසන් සෙෂන් කඩලා දැම්මොත් සෙෂන් 20ක් විතරයි. රෙකෝඩින් එකේ 30ක් විතරයි. එතකොට මෙන්න මේ ඒ ටික ඔක්කොම අරගෙන තමයි එක්සෑම් එකේ ගණන් හදන්න ඕන. එතකොට ඒක සෑහෙන ලොකු මේකක්. මේක ලොකු පාඩමක් සහ එක්සෑම් එකේදී ලකුණු 100ක් ඇප්ලයිඩ් පේපර් එකේ ලකුණු 100ක්. ලොකු ගාණක් 10%ක්. සම්භාවිතාව 10%යි සංඛ්‍යාන 10%යි 20ක් තියෙනවා මේ පේපර් මේ පාඩම් දෙකේ. එතකොට මේක ලොකු වැලියු එකක් තියෙනවා. ඉතින් ඒ වැලියු එක ගන්න නම් ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන. මොකද ලකුණු 100ක් කියන්නේ ඉංජිනේරුවෝ තෝරන පේපර් එකකට ලකුණු 100ක් ගන්න වෙනවා කියන්නේ පාඩම සෑහෙන්න වැදගත්. අන්න ඒ වගේ පාඩමක් තමයි අපි මේ කතා කරන්නේ. ඊට පස්සේ අපි ලියාගමු මේක වැදගත්ම කොටස. මේ දේවල් සාමාන්‍ය දැනීම. හැබැයි මේ දැන් උගන්නන එක සාමාන්‍ය දැනීම නෙමෙයි. මොකද අපි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති ගැන කලින් කතා කරාට පන්ති ප්‍රාන්තරවල මධ්‍යස්ථයක් ගැන කලින් කතා කළා නෑ. ඕ ලෙවල් වලදී කතා කළත් නෑ. ලියාගන්න මාතෘකාව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය ඒක යටතේ මාත් එක්කම ලියමු. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාතවල එකතුව සිග්මා f වරහන් ඇතුලේ සිග්මා f. සංඛ්‍යාතවල එකතුව කියන්නේ සිග්මා f කියලා සංකේත. සංඛ්‍යාතවල එකතුව සිම්පල් n නම් සිම්පල් n නම් රතු පෑනෙන් ලියා ගන්න ළමයි. වැදගත් එකක්. n ධන එක බෙදීම දෙක නෙමෙයි. n බෙදීම දෙක. n බෙදීම දෙක. එක ගොඩක් highlight වෙන්න ඕන. කලින් එහෙම අපි කතා කරා n ධන එක බෙදීම දෙක. දැන් කතා කරන්නේ n බෙදීම දෙක. ස්ථානයේ සාමාන්‍ය පෑනේ ස්ථානයේ පිහිටි සංඛ්‍යාව නෙමෙයි. පන්ති ප්‍රාන්තර රතු පෑනේ ලියමු. පන්ති ප්‍රාන්තරය ස්ථානයේ පිහිටි පන්ති ප්‍රාන්තරය රතු පෑනෙන්ම කමාවක් දාලා මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය වේ.
එම පන්ති ප්‍රාන්තරය තුල ඇති සංඛ්‍යා මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය එම පන්ති ප්‍රාන්තරය තුල ඇති සංඛ්‍යා සමාකාරව විසිරී ඇතැයි උපකල්පනය කර මධ්‍යස්ථය සොයයි. මධ්‍යස්ථය සොයයි. එක අර්ථ ලියාගන්න එක නෑ මධ්‍යස්ථය සොයයි ඊළඟ රූලෙන් රුලක් කරලා මධ්‍යස්ථය සොයන ප්‍රධාන ආකාර තුනකි එක ඔගිවිය මගින් දෙවැනි එක සම්මත සූත්‍රයක් මගින් තුන සමානුපාත අනුපාත සමානුපාත කියලා ගමු. ඒ කියන්නේ සාමාන්‍ය අනුපාත සමානුපාත ක්‍රමය මගින් ඒක නිකන් සාමාන්‍ය දැනීම වගේ පාවිච්චි කරන එකක්. ඒක මම අන්තිමට කියලා දෙන්නම් උදාහරණයකදී මේක කොහොමද කරන්න කියලා. ඔගිවියක් භාවිතා කරන්න පුළුවන් නැත්නම් සම්මත සූත්‍රයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ අනුපාත සමානුපාත ක්‍රමයක් හොයන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න යටින් නෝට් එකක් විදියට රතු පෑනෙන් තරුවක් දාලා මධ්‍යස්ථය සෙවීමට ඔගිවිය භාවිතා කරන්නේ නම් ඔගිවියේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයත් දෙපස පන්ති ප්‍රාන්තර කොටසත් පමණක් ප්‍රමාණවත් වේ. මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයත් දෙපස පන්ති ප්‍රාන්තර කොටසත් පමණක් ප්‍රමාණවත් වේ. ඔන්න ඕක භාවිතා කරලා අපිට මෙන්න මේ ඔගිවිය ආශ්‍රිතයෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය හොයන්න පුළුවන්. මෙන්න මේ කතාව තමයි මේක ලස්සන කතාවක්. මේ කතාව හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක ඕනනම් අවශ්‍ය නම් ඔයගලගේ ටියුට් එකෙත් තියෙනවා මේ උදාහරණය මේ විදියටම. ඒක නිසා වැඩි අවධානය දෙන්න. බෝඩ් එක දිහා බලලා ඒක ඉගෙන ගන්න. ඊට පස්සේ මම නෝට් එක ලියන්න කියලා කිව්වට පස්සේ ඔයගොල්ලෝ තනිය මේක ලියා ගන්න උත්සාහ කරන්න ඕන. මම ටක් ගාලා මැකුවොතින් ගැටලුවක් නැහැ. ටියුට් එකේ තියෙනවා. ඒක නිසා මකයි කියලා හිතලා ඉක්මනට බෝඩ් එක දිහා බලාගෙන කොපි කරන්න එපා. මම හැම වෙලාවෙම මේ ටියුට් එකකට ඔක දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ගෙදරදී ආපහු බලලා කරන්න හරි විදියට කරන්න. ඒක නිසා මම දැන් කියලා දෙන එක අහන් ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක තනියම ලියා ගන්න. පැහැදිලිද? මෙන්න වගුව මෙහෙම තියෙනවා. මාත් එක්ක මේ වගුව නම් දාගමු ඔයගොල්ලෝ. 10 14 15 19 20 24 25 29 30 34
35 39 40 44 මේ වගුව හරි රසවත් කතාවක් දරුවෝ මේ වගුව මාත් එක්ක මෙන එකක් ඒ කියන්නේ මම හැමදාම උදාහරණයකට ගන්න මේ වගුව සාමාන්‍යයෙන් කතා කරද්දි මම ඉගෙන ගනිද්දි මම A level කරද්දි මට උගන්වපු සර්ුත් ඔය වගුව තමයි භාවිතා කරේ ඒක පරම්පරාවෙන් විදියට යන එක හොඳටම බැලුවොත් මේ වගුව මගේ නෝට් වලත් තිබුණා ඒ වගේම දැන් මගේ ඇඟේ මගේ හිතේ මේ ඉලක්කම් ටික ඔක්කොම තියෙනවා 4 5 9 11 6 3 2 ලියලා ලියාම සිග්මා F කියන්නේ 40යි මේක පන්ති ප්‍රාන්තර ඒ වගේම සංඛ්‍යාත ඒ වගුව විතරයි වගුව විතරයි මතක එතකොට දැන් මම හැම තිස්සෙම කියනවා මේ ඒ කියන්නේ මම හැම වෙලාවෙම භාවිතා කරන එකක් ඔයගොල්ලන්ට දැන් ඒක අහලාම ඇති වෙලක් දන්නේ මම සාමාන්‍යයෙන් මතකේ භාවිතා කරන්නේ නැහැ කියලා මතකේ භාවිතා කරන්නේ නැහැ නෙමෙයි අතරම මතකේ භාවිතා කරන්න බෑ මට මතක නැහැ ඒක අර කියන්නත් හොඳ නැහැ සාමාන්‍යයෙන් මතකේ කියන්නේ ඕනම දෙයක් ඉක්මනට අමතක වෙනවා මට මොනවා හරි දෙයක් වුණත් මොන ප්‍රැක්ටිකලි මොන දේ වුණත් සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් කිව්වොත් ඒ දේ අමතක වෙනවා ඉතින් මේ ඒක සෑහෙන මේ පෞල් ජීවිතේදී නම් සෑහෙන ලොකුට බලපානවා නෝනාගේ මෙලුම් අහලා ඉවරයක් නැහැ ඒ වුණාට මේ ඉලක්කම් මම එලවකට කාලේ ඉඳන් මට තියෙන ඉලක්කම් එක මාර ලොකු මේක මොනවා හරි හේතුවක් මට ඉලක්කම් කියන එක සාමාන්‍යයෙන් අමතක වෙන්නේ නැහැ මගේ කාලේ දැන් මම මේ දවස්වල පාවිච්චි කරේ මගේ පළවෙනි ෆෝන් එක මම පාවිච්චි කරේ ඒ මගේ අවශ්‍යතාවය අනුව මතකයේ කියන එකත් ඒ කියන්නේ මට ඕන විදිහ මම මුලින්ම පාවිච්චි කරේ අපේ අයියා පාවිච්චි කළා කැම්පස් යනකොට මම කැම්පස් යනකොට තමයි ෆෝන් එකක් අරගෙන ආවේ ඒතකොට මේ කැම්පස් යනකොට ෆෝන් එකක් කැම්පස් යන්න කියන්නේ ඒ ලෙවල් ඉවරනාට පස්සේ තමයි මේ ෆෝන් එක මට දුන්නේ අයියා අයියට වැඩක් නැති හින්දා ඒ මොකද ඒක ඩිස්ප්ලේ ගිහිල්ලා ඩිස්ප්ලේ ගියපු ෆෝන් එක එතකොට මම කැම්පස් අරන් එන්නේ ඔන්න ඔය ෆෝන් එක සාක්කුවේ දාගෙන ගොඩක් වෙලාවට හොස්ටල් එකේ ඉඳිද්දි මට මතකයි මම ඒක පාවිච්චි කරා මාස ගාණක් මම හම්බ කළා මම ටියුෂන් කළා මගේ සල්ලි වලින් ෆෝන් එකක් ගන්නකම් මට මතකයි ඇත්තරම මම මගේ සල්ලි වලින් නෙමෙයි මුල්ම ෆෝන් එක ගත්තේ මම කැම්පස් ඇවිල්ලා මගේ සල්ලි වලින් ජීවත් වෙලා මම ගෙදරටත් යම් කිසි ප්‍රමාණයක් දානකොට මේ මහ පොළ ශිෂ්‍යාධාර හම්බ වෙනවා එතකොට ඕගොල්ලන්ගේ අයියලා අක්කලා එහෙම ඉන්නවනම් කැම්පස් වල මේ මහ පොළ ශිෂ්‍යාධාරේ පළවෙනියට හම්බ වෙන්නේ මාස 5ක් විතර එකතු කරලා සාමාන්‍යයෙන් මට නම් මතක දැන් රුපියල් 5000ක් දෙනවා මාසෙට රුපියල් 3000ක් හරි 2500ක් හරි වගේ තමයි මතක. එතකොට මෙන්න මේ 2500 ගානේ එකතු කරාම ටිකක් ලොකු ගාණක් මාස 5ක් ගත්තාම 12500ක් විතර. ඒ කාලේ විදියට ඒ කාලේ කියන්නේ මේ මහා ලොකු කාලයක් නෙමෙයි. හරියටම ගත්තොත් 2007 අගෝස්තු වගේ ඒ වගේ කාලෙ වෙන්නේ නැති. ඒ වෙනකොට එකෙන් සෑහෙන නිකන් හොඳ සාමාන්‍ය ෆෝන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆෝන් එකක් මම පාවිච්චි කරා. එතකම් මගේ ළඟ තියෙන ඩිස්ප්ලේ නැති ෆෝන් එකක්. ඉතින් ඒ ඩිස්ප්ලේ නැති ෆෝන් එක තියෙන කාලේ මගේ ළඟ මේ ඩිස්ප්ලේ නැති නිසා අනිවාර්යයෙන්ම මගේ ළඟ තියෙන ඔක්කොම මගේ යාළුවන්ගේ ওই හැම තැනම ගෙදර නම්බර්ස් හැම එකම ගෙදර නම්බර්ස් තිබුණේ නැහැ. ඒ කාලේ ෆෝන් එකක් තිබුණේ නැහැ ගෙදරට. යාළුවන්ගේම ටෙලිෆෝන් නම්බර්ස් මට කටපාඩම්. ටික අමතක වෙන්නේ නැහැ. දැන් නම් ටිකක් අමතකයි. යම් කිසි ප්‍රමාණයක් මතකයි. අද මේ තාක් වෙනකන් ඒ කියන්නේ ඒ නම්බර්ස් නම් මතක නැහැ. දැන් ඉතින් ෆෝන් වල ස්මාර්ට්ෆෝන් තියෙනවා. ඊට පස්සේ ඕක Google එකේ සර්ව් කරගන්න පුළුවන්. එතකොට ෆෝන් එක නැති වුණත් අලුත් ෆෝන් එකක් ගත්ත ගමන් අර කන්ටැක්ට්ස් ටික තියෙනවා. එතකොට මතක තියාගන්න අවශ්‍ය නැහැනේ. හැබැයි මම අද වෙනකන් මගේ ගෙදර ෆෝන් එකක් තියෙනවා. ඒ ටෙලිෆෝන් නම්බර් එක මම කවදාවත් ෆෝන් එකේ සේව් කරගන්නේ නැහැ. මගේ අම්මගේ තාත්තගේ ගෙදර නම්බර් එක. ඒකටත් හේතුවක් තියෙනවා. දරු ෆෝන් එක හදිසියක් නැති වුණොත් මට හදිසියකට කෝල් කරන්න මගේ නෝනාගේ නම්බර් එක මට මතකයි. අම්මලා තාත්තලා කන්ටැක්ට් කරගන්න ඕනකමක් තියෙනවා නම් මට ඒ නම්බර් එක මතක තියෙනවා. අම්මගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක මට මතක නැහැ. මොකද ඒක සේව් කරලානේ තියෙන්නේ. ඒතර අපිට සමහර දේවල් කොච්චර අමතක වුණත් සමහර දේවල් වල අවශ්‍යතාවය අනුව ඒක මතක තියාගන්න පුළුවන්. මම මේ මතකය ගැන කතා කරේ. අපි හිතනවා අපිට මතක නැහැ කියලා. ඒ යම් කිසි දෙයක් දරුවෝ අවශ්‍ය නම් කොච්චර මතකයේ අඩු කැපැසිටි එකක් ඔළුවේ තියුණත් අවශ්‍යතාවය අනුව අපිට කරන්න දෙයක් නැහැ.
අපි ඒක කොහොම හරි මතක තියාගන්න ඕන. ඒකට වෙන විකල්පයක් නැහැ. එතකොට ඒකට යම් කිසි දෙයක් දැන් මේක මට මතක තියෙන්නේ මම මේක ලියලා සාමාන්‍යයෙන් අවුරුද්දකට මේ එක පන්තියකට උගන්වනකොට මේ වගුව මම පස් පාරක් 10 සාරයක් විතර බෝඩ් ලියනවා. එතකොට එහෙම පන්ති ගාණක් ඉස්කෝලේ ඉගෙනුවත් එහෙමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට 100 පාරක් විතර මේක මගෙන් ලියවෙනවා. එහෙම ලියවෙනකොට ඉතින් අවුරුදු 10ක් විතර උගන්වනකොට 10ක් ඉතින් ඕක වගුව මතක හිටිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඕගොල්ලන්ටත් මොන හරි මතක තියාගන්න ඕන කමක් තියෙනවනම් ඒකට කැප වෙන්න. ඒක වැඩිපුර වාර ගන්න ලියන්න. කාට හරි කියනවා නම් මට මෙන්න මේ දේවල් මතක හිටින්නේ නැහැ කියලා. මතක හිටින්නේ නැති වෙන්න එකම හේතුව තමයි ඒක ගොඩ කාලෙකින් මතක් කරලා නැති එක. ඒකට තියෙන එකම විසඳුම තමයි මතක් කරන එක. වෙන විකල්පයක් නැහැ. ඔයාලට මතක තියාගන්න ඕනේ නම් කොහොම හරි ඒක මතක තියාගන්න වෙනවා. ඒක ඇඟට දාගන්න, ඒක ලේවලට දාන්න, නිතරම පේන්න තියාගන්න බෝඩ් එක. මේ දවස්වල ඒලව කරන ළමයින්ට තව මාස දෙකමාරක් තුනක් විතර තියෙනවා. ඒකත් හරියටම කියන්න බෑ. දවස් ගන්න මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. තව මේ රටේ මොන තත්ත්වයක් උදා වෙයිද දන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට දැන් දන්නවා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට මතක තියාගන්න ඕන මේ ටික කියලා. හැබැයි ඒ ටික එක්සෑම් එකට කලින් දවසේ බලලා යනවා කියලා හිතන්න එපා. එක්සෑම් එකට කලින් දවසේ යනකොට මේ ඔළුව යකාගේ කම්මල වගේ. ඒ කියන්නේ මෙලෝ දෙයක් ඔළුවට දාගන්න බෑ. කලින් දවසේ මං හිතන්නේ මේ සින්දුවක් කියලා නටල ඔයගොල්ලන්ට යන්න පුළුවන් නම් මිසක් පොතක් දිහා බලන්න බෑ. ඒ තරමට ප්‍රෙෂර් එකක් තියෙන. දිහා බැලුවත් වැඩක් නැහැ. එහෙම බලලා ලොකු ලොට් එකක් ඔළුවට දාගන්න එපා. මොකද ඊළඟ දවසේ වෙනකොට ඒක අමතක වෙයි. ඒ ප්‍රෙෂර් එකත් එක්ක එහෙම එන්නේ නැහැ. එතකොට පේපර් එක දිහා බලද්දි මට මෙලෝඩියක් මතක නැහැ කියලා හැඟීමක් එයි. හැබැයි ඉතින් පේපර් එක කරගෙන යනකොට ඔය ඔක්කොම මතක් වෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. දැන් මේ මාස ටික අන්තිම මාස ටික කොට දාගන්න අනිත් ළමයින්ට 2000 ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ කරන ළමයින්ටත් කියන්නේ මේ ලොකුවට බරක් තියාගන්න නැතුව මේ දෙන දේවල් කරගන්න. තමන්ට අවශ්‍ය තමන්ට මේ දවස්වල ඕන වෙන දේවල් තමන්ට කැටගරයිස් කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඕන. හැබැයි මේ දේවල් මට මතක නැහැ. එහෙනම් ඕගොල්ලෝ කරන්න ඕනේ මේ දේවල් මතක් කරගන්න එක. වෙන විකල්පයක් නැහැ. හරි. මේකේ තියෙනවා සිග්මා F කියන්නේ මෙන්න මේක. එතකොට මෙතනදී අපිට ඕන දරුවෝ සමුච්චිත සංඛ්‍යාතේ ඔග්ගිවිය හොයන්න ඕන වෙනවා. මේ වගුවේදී සමුච්චිත සංඛ්‍යාතය කියලා එකක්. ඔග්ගිවිය හොයන්නේ සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය ඒක අර වෙනම වගුවකින් තමයි අපි දැන් මේ තියරි කරනකොට. ඒ කියන්නේ x වලගේ 9.5ට වඩා අඩු ටික x කුඩායි 9.5 x කුඩායි 14.5 x කුඩායි මෙතන 9.5 බිඳුවයිනේ 14.5ට වඩා අඩු 19.5ට වඩා අඩු 24.5ට වඩා අඩු x කුඩායි 29.5ට වඩා අඩු සංඛ්‍යා ටික x කුඩායි 34.5ට වඩා අඩු 39.5ට වඩා අඩු x කුඩායි 44.5ට වඩා අඩු. ඔන්න ඕකේ අගයන් ටික තමයි අපි මේ හොයන්නේ. 14.5ට වඩා අඩු ඒවා තියෙනවා 4ක්. 19.5ට වඩා අඩු ඒවා තියෙනවා මේ දෙක එකතුව 9යි. 24.5 කියන්නේ මේ ඔක්කොම එකතුව 18යි. 29.5 වෙනකන් කියන්නේ මේක වෙනකන් එකතුව. ඒක 29යි. 34.5 කියන්නේ 29යි 35යි. මේක 38යි ඔක්කොම 40යි. ඔන්න ඔය සමුච්චිත සංඛ්‍යාත එනවා මෙන්න මේ අගයන් ටික. මේකට තමයි සමුච්චිත සංඛ්‍යාතේ සිග්මා F නැත්නම් කැපිටල් F කියලා කියන්නේ. සමුච්චිත සංඛ්‍යාතේ කැපිටල් F. එතකොට මෙන්න මේව තියෙන්නේ මායි මේව සීමා. හැබැයි අපි ඔග්ගිවිය අඳින්නේ සැබෑ සීමා වලට එහෙම නැත්නම් මායිම් වලට. එතකොට ඔග්ගිවිය නිර්මාණය කරද්දී මම නිර්මාණය කරන්නේ මෙන්න මේ විදියට. ඔග්ගිවිය මෙතනදී පොඩි මේකක් ගන්නවා මෙතන 9.5 14.5 19.5 24.5 29.5 34.5 39.5 ඒ වගේම 44.5 9.5 වෙනකන් එකතුව 4යි 14.5 වෙනකන් එකතුව 9යි 19.5 වෙනකන් එකතුව නෑ 14.5 වෙනකන් මේක 9 බිඳුවයි මෙතන 4යි 19.5 වෙනකන් 9යි 24.5 වෙනකන් 18යි 29.5 වෙනකන් 29යි 35යි 38යි 40යි නොමෙන්නේ. එතකොට මෙන්න මේකට තමයි ඔග්ගිවිය කියන්නේ.
ගිය සතියේ මම ඕක කතා කරා. හැබැයි මම ඒක බෝඩ් එකේ යන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේ ඔගිවිය ওই විදියට බෝඩ් එකේ යන්නේ. ගිය සතියේ මම අර ඔයගලගේ ටියුට් එකේමයි කම්පියුටරේ භාවිතා කරලා යන්නේ. ඔන්න ওই විදියට ඔගිවිය එනවා. හැබැයි මධ්‍යස්ථය හොයද්දී ඔය ඔගිවිය සම්පූර්ණයෙන් ඕනේ නැහැ කියලා කියනවා. මධ්‍යස්ථය කියන්නේ දරුවෝ ඇත්තරම වඩා අඩු ඔගිවිය මෙහෙම එනවනේ. ඔන්න ওই විදියට වඩා අඩු ඔගිවිය එනවා. එතකොට හෝ වැඩි ගොඩිය ඔගිවියෙන් මේ උඩ උපරිමයෙන් 40න් පටන් අරන් මෙන්න මේ විදියට යනවා. මෙන්න මේ දෙක ඡේදනය වෙන තැන තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. මේ මධ්‍යස්ථය හොයද්දී අපිට ඕන වෙන්නේ ඔගිවියේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයයි ඒට දෙපස පන්ති ප්‍රාන්තර දෙකයි අතර ඔගිවි කොටස විතරයි. එහෙනම් අපි මධ්‍යස්ථයේ පිහිටුම හොයමු. මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරේ පිහිටුම මම ඔයගොල්ලන්ට කිව්වා බෝඩ් එක දිහා බලාගෙන ඉන්න. වැඩිය ලියන්න ඕනේ නැහැ. මේක ඕනනම් ටියුට් එකේ තියෙනවා. ඒක නිසා අවධානය දෙන්න. මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ පිහිටුම කියන්නේ ඔක්කොම එකතුව 40යි n බෙදීම 2 n ධන 1 නෙමෙයි n බෙදීම 2. n බෙදීම 2 කියන්නේ 40 බෙදීම 2 20 ස්ථානයට අයත් පන්ති ප්‍රාන්තරය. 20 කොහෙද තියෙන්නේ? මෙතනට වෙනකන් එකතුව 4යි, මෙතනට වෙනකන් එකතුව 9යි, මෙතනට වෙනකන් එකතුව 18යි. එහෙනම් 20 තියෙන්නේ මෙතන. එහෙනම් මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය වෙන්නේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය වෙන්නේ 25 29. මෙන්න මේක තමයි මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය වෙන්නේ. එතකොට මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය ඇත්තම මේක ගත්තොත් 24.5යි 29.5යි. 25 29 කියලා නාමිකව ගත්තට ඒක ඇත්තම මායිම් ටික එන්නේ 24.5යි 29.5යි. ඔන්න ඕක ඇතුලේ අපි මධ්‍යස්ථය හොයන්න ඕන. එතකොට මේ මධ්‍යස්ථය හොයන්නේ කොහොමද? මෙහෙමයි. මධ්‍යස්ථය හොයන්නේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මධ්‍යස්ථය හොයන්නේ මෙන්න මේ කොටසයි ඊට දෙපස පන්ති ප්‍රාන්තර දෙකේ අගයනුයි සංඛ්‍යාතේ සමුච්චිත සංඛ්‍යාතේ. මේක x වල අගය, මේක සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. එතකොට මෙන්න මේ පන්ති ප්‍රාන්තරය අපි ගන්නවා 24.5 29.5. මේ 24.5 වෙනකන් එකතුව 24.5 වෙනකන් එකතුව 18යි. මෙතන 18ක් තියෙනවා. 29.5 වෙනකන් එකතුව 29.5 වෙනකන් එකතුව 29යි. මෙන්න මේ 29. මෙන්න මේ දෙකයි මේ දෙපැත්තේ කොටස් ওই විදිහට යනවා. මේක ඇන්ගල් එක වෙනස් වෙන්න පුළුවන්. මට ඕන 18 වෙනි තැන නෙමෙයි. මට ඕන 20 වෙනි තැන තියෙන අගය හොයන්න. එතකොට 18 වෙනි තැන අගය තියෙන්නේ 24.5. මේ බලන්න. 18 වෙනි ස්ථානයට අයත් අර ගන්න 24.5. ඒ වගේම 29 කියන එකට අදාළව 29.5. මට ඕන මේකේ හරියටම 20 තියෙන තැන සංඛ්‍යාව හොයාගන්න. 20 මෙන්න මේ වගේ තැනක තියෙන මෙතන කොටසක් ගත්තොත් මේක 19 නේ. 20 තියෙන මෙන්න මේ වගේ තැනක 20 කියන එක මෙතන ඉඳන් මෙතනට යා කළා මෙතන ඉඳන් මේ පැත්තට යා කරනවා. මෙන්න මේක තමයි මධ්‍යස්ථය. මෙහෙම තිරස් රේඛාවක් ඇඳලා මෙන්න මෙතන අගය තමයි අපි මධ්‍යස්ථය වන x වලනේ. එතකොට 24.5යි මෙන්න මේ 29.5යි මෙන්න මේ අගය මොන්න ඔය තැන මධ්‍යස්ථය තියෙනවා. එනකොට ඔන්න ඔතන තියෙන මධ්‍යස්ථය අපිට හොයා ගන්න ඕන. මේ මධ්‍යස්ථය හොයන්න අපි පොඩි නිර්මාණයක් කරනවා. මොකද්ද නිර්මාණය? මෙන්න මෙතන ඉඳන් මම මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් ගන්න. මම මේක ටියුට් එකේ තියෙන විදිහටම ලාක් කරන්න. මේක මෙන්න මෙතන මේක ABC මේක ADE කියලා ගන්න. අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතන කතාව ABC ත්‍රිකෝණයයි ADE ත්‍රිකෝණයයි සමරූපී. ABC ත්‍රිකෝණය සහ ADE ත්‍රිකෝණය සමරූපී. මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි සමරූපී. එහෙනම් අනුරූප පාද අතර අනුපාතය සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් AC බෙදීම AE සමානයි BC බෙදීම DE. BC බෙදීම DE. AC කියන්නේ මොකද්ද? AC කියන්නේ මේ දිග MD ඍණ 24.5.
AE කියන්නේ AE කියන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ පන්ති තරම ඒකට තමයි C කියලා කියන්නේ. පන්ති තරම 5යි. 29.5න් 24.5 අඩු කරාම 5යි. BC කියන්නේ මේ උස 20න් 18ක් අඩු කරනවා. DE කියන්නේ මේ උස 29 ඍණ 18. එතකොට MD ඍණ 24.5 සමානයි. මෙතන අගය වැඩි කරන 5න් හරස් ගුණ කරාම 5 2 බෙදීම 11. එතකොට MD සමානයි 24.5 දාන 10 බෙදීම 11. ඔන්න ඕක සුළු කරාම 10 11න් බෙදන්න ඕන. ඒකත් මම බෙදලම් පෙන්නන්නම්. 10 11න් හැම වෙලාවෙම ඔය කියන හැම දෙයක්ම බෙදන්න 100 9යි 99යි 1යි බිඳුවට බිඳුවයි 100ට ආපහු 9යි 0.9යි බිඳුවයි 9 කියන්නේ 9යි 1යි කියලා ගමු. 24.5 ධන 0.9යි 1යි මේක එකතු කරාම 1යි 4යි 25.4යි 1යි. ඔන්න ඔය වගේ අගයක් එනවා. 25.4යි එකක් එනවා. ඔන්න ඕක තමයි මධ්‍යස්ථය. ඒකට ඔන්න ඔය විදියට. දැන් මම A level කරන කාලේ දරුවෝ මම ඉගෙනගෙන තියෙනවා සූත්‍රය භාවිතයෙන් ගණන් හදන්න සහ ජාල මෙන්න මේ සංඛ්‍යාත මේ මොකද්ද ඔගිවිය භාවිතයෙන් මධ්‍යස්ථය හොයන්න කියලා ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙකෙන් මට ලේසි වුණේ මෙන්න මේ ඔගිවිය ඇඳලා ඒකේ මධ්‍යස්ථය හොයාගන්න සූත්‍රයක් මතක තියාගන්න. ඒ කියන්නේ මම හැම වෙලාවෙම පුළුවන් තරම් උත්සාහ කරේ මතක තියාගන්න දෙයක් සහ මතක නොතියා ගන්න දෙයක් තියෙනවා නම් මතක නියාගන්න නැති ක්‍රමෙන් ගණන් හදා. එතකොට ඒක 2011 වෙනකම්ම ෂේප්. හැබැයි දැන් කෙටි ප්‍රශ්නත් එක්ක මේ ඔගිවිය ඇඳ ඉන්න බෑ අපිට මධ්‍යස්ථය හොයාගන්න. එතකොට කෙටි ප්‍රශ්නක මධ්‍යස්ථය හොයන්න දුන්නොත් අපිට අනිවාර්යයෙන්ම සූත්‍රයක් භාවිතා කරන්න වෙනවා. එතකොට දැන් තියෙන වාතාවරණය දැන් තරගකාරීත්වයත් එක්ක සූත්‍රය තමයි වඩා හොඳ ක්‍රමය. මේ යාන්ත්‍රික ක්‍රමයට තියරිටිකලි මධ්‍යස්ථය හොයනවා. ඊට පස්සේ තියරිටිකලි අරක මේ යාන්ත්‍රික ක්‍රමයට සූත්‍රයක් ඔප්පු කරලා ඒකෙන් මධ්‍යස්ථය හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඉක්මනට මේකේ මධ්‍යස්ථය හොයන ළමයි මේ බෝඩ් එකේ තියෙන විදියට ඔයගොල්ලෝ කරලා හොයාගන්න. ඒක කම්මැලි වගේ නා ඒකත් ගැටලුවක් නැහැ උත්තරේ තියෙනවා. එකත් බලන්න. ටියුට් එකේ උත්තරේ තියෙනවා කිසිම ගැටලුවක් නැහැ. ඒක නිසා බෝඩ් එක දිහා බල බල ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් හරි ගස්ස ගන්න මොන හරි දෙයක් අරදුනොත් ඕගොල්ලෝ හැමදාම නෝට් එක හරියට ලියා ගන්න. ආපහු ලියලා බෝඩ් එක දිහා බලලා ඒක කන්ෆර්ම් කරගන්න. වගුව මුලින්ම ගා ගන්න. ඊට පස්සේ ටක් ගාලා බෝඩ් එක දිහා බලන්න නැතුව තනියම හදාන්න. එතකොට මේක මෙතනින්ම ඉවර කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ලියා ගන්න ළමයි මාතෘකාව සම්මත සූත්‍රයක් භාවිතයෙන් මධ්‍යස්ථය සෙවීමට සම්මත සූත්‍රයක් කියලා අනු මාතෘකාවක් මධ්‍යස්ථය සෙවීමට සම්මත සූත්‍රයක් සූත්‍රය හොයලා ඒක භාවිතා කරලා මේ වගුවේම මධ්‍යස්ථය ගණනය කරමු. මධ්‍යස්ථය සෙවීමට සම්මත සූත්‍රයක් මධ්‍යස්ථය සෙවීමට සම්මත සූත්‍රයක්. ඒකේ යටතේ ලියන්න මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය වලට තමයි මේක භාවිතා කරන්නේ. ප්‍රධාන මේක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යස්ථය. ඒකේ යටතේ තමයි අපි මේ දේවල් කතා කරන්නේ. ලියා ගන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාතවල එකතුව සිග්මා F සමානයි n නම් n බෙදීම 2 ස්ථානයේ ඇති පන්ති ප්‍රාන්තරය මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ වේ
මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ ඊළඟ රුලේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ රතු පෑනේ පහළ මායිම L1 මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තර එකම අදදාලියෝ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ ඉහළ මායිම L2 මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ පන්ති තරම එක රතු පෑනෙන් පන්ති තරම එක C මේක ගන්නේ L2 ඍණ L1 සමානයි C පන්ති තරම ගන්නේ ඉහළ මායිමෙන් පහළ මායිම අඩු කරලා පන්ති තරම C මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ පන්ති සංඛ්‍යාතය එක රතු පැනලියෝ පන්ති ප්‍රාන්තරයේ පන්ති සංඛ්‍යාතය simple FM මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ පහළ මායිමතෙක් එක රතු පැනලියමු මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ පහළ මායිමතෙක් සංඛ්‍යාතවල එකතුව කැපිටල් F එක යයි ගනිමු මෙන්න මෙහෙම ගන්නවා එතකොට අපි ඔගිවිය අඳිනවා ඔගිවිය අඳිද්දිත් මතක තියාගන්න ළමයි මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ පහළ මායිම වෙනකන් සංඛ්‍යාතවල එකතුව මේක L1 මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයයි දෙපැස පන්ති ප්‍රාන්තර දෙකයි විතරයි වුණා L1 වෙනකන් එකතුව කැපිටල් F එක එතකොට ඉහළ මායිම වෙනකන් එකතුව L1 F එක කැපිටල් F එක දාන FM මේ දිග FM නේ මෙතන ඉඳන් මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය මේක FM මේ පල්ල F. ඒකට F එකයි FM එකතු කරාට පස්සේ තමයි මේ උඩ ඉහළ පන්ති ප්‍රාන්තර වෙනකන් සංඛ්‍යාතවල එකතුව යන්නේ. ඒතකොට මෙන්න මේ විදිහට තමයි ඒකේ ඔගිවිය සම්පූර්ණ වෙන්නේ. ඉස්සල්ලා ගත්ත ඔගිවිය තමයි අපිට ඕන n බෙදීම දෙක තියෙන මේකේ අතරමැද මෙන්න මේ n බෙදීම දෙක කියන ස්ථානේ මෙන්න මෙතන අගය තමයි n බෙදීම දෙක මෙන්න මේ n බෙදීම දෙක ස්ථානයට අයත් අය ගන්න තමයි මධ්‍යස්ථයේ විදියට අපි ගණනය කරන්නේ කලින් විදියම ත්‍රිකෝණයක් ABCDE කියලා ගන්නවා ABC ත්‍රිකෝණය හා ADE ත්‍රිකෝණය සමරූපී බැවින් අපිට ලියන්න පුළුවන් AC බෙදීම AE සමානයි BC බෙදීම DE මේ දුර බෙදීම මේ දුර සමානයි මේ දුර බෙදීම මේ දුර අනුරූප පාද අතර අනුපාතය සමානයි AC කියන්නේ MD ඍණ L1 AE කියන්නේ මෙතන ඉඳන් මෙතනට දුර මේ පන්ති ප්‍රාන්තරයේ තරම එක C කියලා ගන්න පුළුවන් නැත්නම් L2 ඍණ L1 ඒක තමයි C කියන්නේ L2 ඍණ L1 සමානයි C මේ L2 ඍණ L1 C1 කියලා හිතයි L1 මේක n බෙදීම දෙක ඍණ F එක DE කියන්නේ මේ දුර DE කියන්නේ මේ දුර කියන්නේ මේක මේ දිග එකතුව simple FM DE එතකොට මෙතන එනවා MD ඍණ L1 සමානයි C බෙදීම FM වාරයක් n බෙදීම දෙක ඍණ F එක එහෙනම් ලියන්න සූත්‍රය මතක තියාගන්න MD සමානයි L1 ධන C බෙදීම FM n බෙදීම දෙක ඍණ කැපිටල් F එක මාත් එක කියමු බලන්න මේ සූත්‍රය
මේක අනිවාර්යයෙන්ම 100 පාරක් විතර කියලා සාමාන්‍යයෙන් අර තියෙනවානේ මේ ඉස්සර කාලේ මේක 101 එක පාරක් මැතිරුවොත් අපිට මේව කරන්න පුළුවන් කියලා මොනවාරි දෙයක් 108 පාරක් මතුරනවා කියන මැතිරීමක් ඒ වගේ 108 පාරක් මේ සූත්‍රේ පාඩම් කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ මේක අනිවාර්යයෙන්ම හැමදාටම වෙන විදිහට මතක තියාගන්න. හරි. මේක ඉක්මනට ලියා ගන්න බෝඩ් එකේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙතන ඉස්සරහට යනවා නම් මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න ඕන. ආපහු ඒකට වෙනම වෙලාවක් දෙන්න බෑ. ඒක නිසා විනාඩි 5ක් අරගෙන මේ සූත්‍රය 10 පාරක් කියවන්න ඊට පස්සේ 20 පාරක් එක දිගට ලියාගෙන යන එක උස්පට MD සමාන L1 ධන C බෙදීම FM n බෙදීම දෙක ඍණ f1 MD සමාන L1 ධන C බෙදීම FM n බෙදීම දෙක ඍණ f1 කියලා. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මකව කියලා තියෙනවා යම් කිසි දෙයක් පුරුද්දක් විදියට 30 පාරක් කරනවා නම් ඒක දිගටම කරගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් උදේට නැගිටින එක වුණත් මොනවා හරි දෙයක් පාඩම් කරන එක වුණත් එක දිගට ආයාසකින් දවසකට පැය 15ක් මාසයක් තිස්සේ වැඩ කරොත් ඊළඟ මාසේ පළවෙනි දා නිකන් ඔටෝමැටිකලි ඒ ටික වැඩ කරනවා. වැඩ කරේ නැත්තම් නිකන් කෑවෙන්නේ වගේ. ඒක ඇඟ ඇතුළට එනවා. ඒ වගේ මෙතනදිත් ඕගොල්ලන්ට මේ සූත්‍රේ එක දිගට 30 පාරක් ලියලා ලියන එක 30 පාරක් කරන්නේ නැතුව ඒකම 20 පාරකට අඩු කරනවා 10 පාරක් කියවලා 20 පාරක් ලියන්න. හැබැයි ඒ ලියන 20 පාරම මතකෙන් ලියන්න ඕන. MD සමාන L1 ධන C බෙදීම FM n බෙදීම දෙක ඍණ f1. ඔන්න ඔය විදිහට මතක තියාගෙන ගාන හදන්න ඕනේ. එහෙම නැත්තම් මේක ඉස්සරහට යනකොට සූත්‍ර ගොඩක් එකතු වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ අන්තිමට ඕක මතක තියාගන්න බෑ. පැටලෙනවා, එපා වෙනවා. එපා වුණාට පස්සේ දරුවෝ සබ්ජෙක්ට් එක ගොඩ දාන්න බෑ. ඒක නිසා කාට හරි ළමයෙක්ට මේක දැන් එපා වේගෙන මේක කම්මැලි වගේ නම් මේ අවුරුද්ද එලව කරන ළමයිට නෙමෙයි ඒගොල්ලන්ට විසඳුමක් නැහැ නේ. ඊළඟ අවුරුද්ද එලව කරන ළමයි රෙකෝඩින් එහෙම බලනවා නම් මේක නිකන් කම්මැලි වගේ නම් මේ සූත්‍ර ටික මතක තියාගන්න නැත්තම් ඔයගොල්ලෝ මේ පාඩමේ රෙකෝඩින් බලන්න එපා. ඒ අය මේක එපා වුණොත් මේක අමාරුයි කියලා හිතුනොත් ඊළඟ අවුරුද්දේදී කරන්න හිතෙන එකක් නැහැ. අපි අවුරුද්දක් කලින් මේක කරන්න ගන්නේ ඔයගොල්ලන්ට මේ 12 වසර ළමයින්ට කතා කරන්නේ ඒගොල්ලන්ට මේ රෙකෝඩින් එක බලලා මේක තේරෙන්නේ නැහැ මේක අමාරුයි වගේ කියලා හිතනවා නම් ඒ අමාරු නෑ. ඒක ඔයගොල්ලන්ට තියෙන වැඩත් එක්ක අනිත් දේවල් වලට වැඩිපුර අවධානය දීලා මේක කරගන්න නිසා තමයි එහෙම ප්‍රශ්නයක් මතුනොත් මතුවෙන්නේ. එහෙම වුණොත් ඒක බලන්න එපා. ඒක ඊළඟ අවුරුද්දේ කරමු. හදිසියක් වෙන්න ඕනේ නෑනේ. හරි. එහෙම නැත්නම් මේක අනිවාර්යෙන් පාඩම කරනවා නම් 100% අවධානයෙන් කරන්න ඕන. ඉක්මනට මේක ලියා ගන්න. ලියලි වල අත උස්සන්න. අත උස්සලා ඉවරලා පාඩම් කරගන්න. හරි. ඔයගොල්ලෝ සූත්‍රය මතක තියාගන්න නැති කියලා හිතනවා. මොකද සූත්‍රය MD සමානයි L1 ධන C බෙදීම FM n බෙදීම දෙක ඍණ f1 MD සමානයි L1 ධන ධන C බෙදීම FM n බෙදීම දෙක ඍණ කැපිටල් F1. L1 කියන්නේ මධ්‍යස්ථ පන්ති පාන්තරය 15මයිම C කියන්නේ මධ්‍යස්ථ පන්ති පාන්තරය පන්ති තරම FM කියන්නේ මධ්‍යස්ථ පන්ති පාන්තරයේ සංඛ්‍යාතය n බෙදීම දෙක කියන්නේ සංඛ්‍යාතවල එකතුව දෙකෙන් බෙදුවාම එනාගේ කැපිටල් F1 කියන්නේ මධ්‍යස්ථ පන්ති පාන්තරයේ 15මයිම වෙනකන් සංඛ්‍යාතවල එකතුව. ওই විදියට සූත්‍ර භාවිතා කරලා ওই සූත්‍ර භාවිතා කරලා මධ්‍යස්ථය හොයනවා නම් මතක තියාගන්න මේ පන්ති ප්‍රාන්තරය උඩේක ඉඳන් අඩුවේගෙන යන්න ඕන. සමහර පන්ති ප්‍රාන්තර වැඩියගේ ඉඳන් අඩුවට දෙනවා. එතකොට ඔයා අඩු එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට පන්ති ප්‍රාන්තර ටික ලියා ගන්න. දැන් ඉස්සල්ලා ගත්ත උදාහරණයක් ගත්තොත් පන්ති ප්‍රාන්තර මේම ගත්තොත් 10 14 15 19 20 24 25 29 30 34 35 39 40 44 ඔන්න ඔය විදිහට පන්ති ප්‍රාන්තර ටිකක් එනවා. ඒවයි සංඛ්‍යාතයන් අපි දුන්නා 4 5 9 11 6 3 2 කියලා. සංඛ්‍යාතවල මේක F සිග්මා F කියන්නේ 40යි. ඒතර කැපිටල් F කියන එකත් අර ඉස්සල්ලා විදිහට ගන්න නැතුව ඉක්මනට මෙතනම ලියලා දාන්න පුළුවන්. 4යි 9යි 9 9 18යි 29යි 35යි 38යි 40යි මෙතන එකතුවයි මෙතන එකතුවයි එකම ගේන්න ඕන. එතකොට මධ්‍යස්ථයේ පිහිටුම අපි ගන්නෙ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය. මධ්‍යස්ථ
පන්ති ප්‍රාන්තරය හොයා ගන්න ඕන n බෙදීම 2 කියන්නේ 40 බෙදීම 2 20ට අයත් අය ගන්න 20 වෙනකම් 20 අදාළ තියෙන 18න් පස්සේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය කියන්නේ 25 29 ඒ කියන්නේ සූත්‍රය දැම්මාම MD සමානයි L1 ධන C බෙදීම L1 ධන C බෙදීම FM වාරයක් n බෙදීම 2 ඍණ f1 එතකොට L1 කියන්නේ 24.5 C කියන්නේ පැත්තකින් ඒ අගය හොයමු C කියන්නේ 29.5 ඍණ 24.5 ඒ වගේම FM කියන්නේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 11යි ඒ වගේම n බෙදීම 2 කියන්නේ 20යි කැපිටල් F එක කියන්නේ මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරයේ 15යි වෙනකන් සංඛ්‍යාතවල එකතුව 18යි 24.5 ධන C කියන්නේ 5 බෙදීම 11යි n බෙදීම 2 කියන්නේ 20 ඍණ 18යි 24.5 ධන 5 බෙදීම 11 වාරයක් 2 කියන්නේ 24.5 ධන 0.91 25.41 කියලා එනවා. ඔන්න ඔය විදිහට මධ්‍යස්ථය හොයන්න පුළුවන්. ඔගිවියක් භාවිතා කරන්න නැතුව ලේසියෙන්ම සූත්‍ර භාවිතා කරලා මේ වග්ගුව ඔයගොල්ලන්ට අදින්න දෙයක් නැහැ නේ. මේ වග්ගුව ඔයගොල්ලන්ට එක්සෑම් එකේ දෙන එක. ඔයගොල්ලන්ට තියෙන මේ ගණනීය කිරීම කරන්න මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රය භාවිතා කරලා මේ ගණනීය කිරීම. සාමාන්‍යයෙන් මේ වගේ මධ්‍යස්ථයක් හොයනකොට ලකුණු 10ක් 15ක් වගේ තමයි දෙන්නේ. එතකොට ඒ 10 15 ගන්න ඉතින් උගිවියක් අදින එක අපරාධي දැන් කාලෙක. ඉතින් මට නම් ඉතින් ඒ කාලේ මෙහෙම මේක නැහැ සූත්‍රය මතක හිටින්නේ නැති නිසා උගිවිය භාවිතා කරා. මතක තියාගන්න කම්මැලිකම නිසා. ඒ වුණාට ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්නත් වෙන නිසා එහෙම කම්මැලි වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඒ සූත්‍රය මතක තියාගන්න ඒක ලේසි. සූත්‍රය මතක තියාගත්තට පස්සේ ලේසි. මතක තියාගන්න අමාරුයි. ඒකට තමයි මම ඔයගොල්ලන්ට පාඩම් කරගන්න කියලා කිව්වේ. මොකද මේ සූත්‍රය ඇසුරේ අපිට තව දේවල් හොයන්න ඕන චතුර්ථක හොයන්නත් මේක පාවිච්චි කරනවා. මේක අනාගතයේදී ගොඩක් වැදගත්. ඒක නිසා අනිවාර්යයෙන් මේක මතක තියාගන්න. මතක තියාගන්න MD සමානයි L1 ධන C බෙදීම FM n බෙදීම 2 ඍණ f1. ඔන්න ඕක සූත්‍රය. ඉක්මනට බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න. ශනිකව. ඔයගොල්ලෝ නම් ආපහු වග්ගුව ගහන්න ඕන වෙන එකක් නෑ යා. පෙර වගුවටම කියලා දාලා පෙර ගැටලුවටම කියලා දාලා මෙතන ගාන හදන්න මට වගුව ගත්තේ මම බෝඩ් එක මකලා තිබුණ නිසා. පෙර ගැටලුව සඳහාම කියලා මේ දේවල් ටික ලියාගෙන ගාන හදා ඉක්මනට ලියා ගන්න. ඉක්මනට බෝඩ් එක දිහා බලන්න. දැන් අපි සාමාන්‍ය ක්‍රමයට මධ්‍යස්ථය හොයමු. මේකේ සාමාන්‍ය ක්‍රමය කියන්නේ සාමාන්‍ය කියන්නේ සමානුපාත අනුපාත විදියට ගස් කරලා මධ්‍යස්ථය. මේක ගෙස් කිරීමක්. මේකට මේ සූත්‍ර මොනවත් ඕනේ නැහැ. සමානුපාත අනුපාත. මේක සාමාන්‍ය ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේක මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය මොකද්ද? මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තරය 24.5යි 29.5යි කියලා තියෙනවා. මෙන්න මේ පන්ති ප්‍රාන්තරය මම මේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරගන්න. මේ පන්ති ප්‍රාන්තරේ මම මෙතන 24.5 මේක 29.5 කියලා පන්ති ප්‍රාන්තරය ලකුණු කරගන්නවා. මේ පළල 5යි. මේ පළල 5යි. මේ පළල 5යි. මට ඕන මෙන්න මේ මෙතනට වෙනකන් සංඛ්‍යාතවල කැපිටල් F කියලා ගත්තොත් කැපිටල් F වලගේ මෙතනදී අගේ කැපිටල් F වලගේ 24.5 කියන්නේ 18යි මෙතන කැපිටල් F වලගේ 29යි මට ඕන 20 වෙනි තැනට අදාළ මධ්‍යස්ථය හොයන්න MD කියලා කියන්නේ 20 වෙනි තැනට අදාළ මධ්‍යස්ථය හොයන්න. එතකොට මෙතනින් අපිට කියවෙනවා මෙන්න මේ 11ක් මෙතන ඉඳන් මෙතනට පළල 11ක් මෙතන ඉඳන් මෙතනට පළල 2යි මෙතන ඉඳන් මෙතනට පළල 1යි 11 තමයි ඒක තමයි මධ්‍යස්ථ පන්ති ප්‍රාන්තර සංඛ්‍යාතය මේක 2යි මට දැනගන්න ඕන මෙන්න මෙච්චර මෙන්න මේ එකකින් තියෙනවා ඒකට සමානුපාත අනුපාත කියලා කියන්නේ ළමයි මෙතනදී 24.5 මෙන්න මේ දිගට අදාළ මෙන්න මේ අංකය හොයා ගන්න ඕනේ. ඒක x කියලා හිතමු.
මෙන්න මේ අගය හොයා ගන්න ඕනේ. ඒක එකතු කරා නම් හරි 24.0 MD කියන්නේ 24.5 දන්න x වල අගය හොයා ගන්න ඕනේ. x වල අගය හොයන්න මෙන්න මෙහෙම ගණිත කර්මයක් කරන්න. ඒ කියන්නේ අපි ගන්නවා 11කින් 5ක් දැක්වෙනවා නම් 11කින් 5ක් දැක්වෙනවා නම් 2කින් දැක්වෙන ප්‍රමාණය x නැත්තම් 5කින් 11ක් දැක්වෙනවා. මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. 5කින් 11ක් දැක්වෙනවා නම් x ගෙන් 2ක් දැක්වෙනවා. එතකොට මෙතන මෙතනින් 5කින් 11ක් දැක්වෙනවා නම් එකකින් දැක්වෙන්නේ 11 බෙදීම 5ක්. එතකොට x ට අනුරූප කරාම ඒක දෙකකින් දැක්වෙන ප්‍රමාණය 11 බෙදීම 5x. එහෙනම් x වලින් දැක්වෙන ප්‍රමාණය ඔක අනිත් පැත්තට ගන්න ඕන. එතකොට 11කින් 5ක් දැක්වෙනවා නම් එකකින් දැක්වෙනවා 5 බෙදීම 11ක්. දෙකකින් දැක්වෙනවා 5 බෙදීම 11 වැඩි කිරීම x ප්‍රමාණයක්. දෙකකින් මේක එන්නේ අනිත් පැත්තට. 11කින් 5ක් දන් දෙකකින්. වැරදුනා. එතන අනුපාත කොහමද ගන්න? දෙකකින් x ප්‍රමාණය 11 බෙදීම 2 සමානයි 5 බෙදීම x. x සමානයි මේක අනුපාත. 11 බෙදීම මේක දෙකෙන් බෙදෙනවා. 11 දෙකෙන් බෙදුවාම 5 බෙදීම x සමානයි 10 බෙදීම 11ක් කියලා එනවා. ඒතර 24.5 ධන 10 බෙදීම 11යි. ඔන්න වගේ තමයි එන්න ඕන. 11කින් 5ක් දැක්වෙනවා නම් දෙකකින් x දැක්වෙනවා නම් x වලගේ කීයද මේක? 11 දෙකෙන් බෙදලා 5 x ගෙන් බෙදලා ඔන්න ඔය විදිහට අනුපාතයක් විදිහට අරගෙන ගාන හදන්න පුළුවන්. හරිද? එතකොට උත්තර එනවා 25.9යි 4යි 1ක් කියලා. ඔක ඔන්න ඔය විදිහට සමානුපාත ක්‍රමය කියලා ගෙස් කරලා 11කින් 5ක් දැක්වෙනවා දෙකකින් x ප්‍රමාණයක් දැක්වෙනවා නම් x වලගේ කීයද? මේ අනුපාත සමානුපාත කියන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒකෙන් ගණනය කිරීම කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙනුව ලොකු ඉඩක් යන්නෙත් නැහැ. හැබැයි පැටලෙනවා. මම ඒකට මෙච්චර ආස නැහැ. ඒකයි මෙතනදිත් මට පැටලුනේ. මම මේ ක්‍රමේ භාවිතා කරන්නෙම නැහැ. ඒ කෙටි ප්‍රශ්නයකට වගේ මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. මේක නිකන් ඒ කාලේ අපි ඉගෙන ගන්න කාලේ නීත්‍යානුක්‍රමයක් විදියට නෙමෙයි කරේ. මට කවුරුවත් මේක කියලා දීලත් නැහැ. මේක දැන් මම මේව කළා තමයි මේ තුන්වෙනි ක්‍රමයක් ගැන කතා කරන්නේ ටියුට් එකෙත්. ඕක වෙනත් ක්‍රමයක් කියලා විතරයි දාලා තියෙන්නේ. මේක මම මේව කරගත්තෝ සාමාන්‍ය ක්‍රමයක්. මේක කරන්න පුළුවන් බැරි කමක් නැහැ අපිට. සූත්‍රයකුළු භාවිතා කරන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් කැමති නම් මේ ක්‍රමයට කරන්නත් පුළුවන්. සූත්‍ර භාවිතා කරන්නත් පුළුවන්. උගිවිය භාවිතා කරන්නත් පුළුවන්. හරි. අපි මේ මධ්‍යස්ථය කියන එකෙන් ගණන් හදමු. මම ගණන් හදන්න ඕගොල්ලන්ට හදවන්න. ඊට කලින් අපි මාතයත් පොඩ්ඩක් කතා කරලෙමු. මේක ලියා ගන්න ඉක්මනට අවශ්‍ය ළමයි ටියුට් එකෙත් ඕගොල්ලන්ට මේ ක්‍රමය තියෙනවා. ඊට පස්සේ අලුත් මාතෘකාවක් අලුත් පිටුවක ලියා ගමු මාතය කියලා. ඉක්මනට බෝඩ් එක තියෙන එක ලියන්න.